ඉට්ටිකුළම නොච්චයාගම ප්‍රදේශයටයි මෙවර ශ්‍රද්ධා සමාජ සත්කාරයේ දෑත් දිගු කෙරුණේ. මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශය ශ්‍රද්ධා පිවිතුරු පැන්පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සිනහවේ දියවර රැගෙන ඉට්ටිකුළම නොච්චයාගම ප්‍රදේශයට පරිත්‍යාගයේ දෑත් දිගු කළා. මේ 94 වන ජලපිරිපහදු මධ්‍යස්ථානය. වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 13,000කට ආසන්නයි. දිනකට දියවර ලීටර 15,000ක් ලබා දෙමින් මෙම ජලපිරිපහදු මධ්‍යස්ථානය හෙට දිනේදී මෙම ගම්මානයේ සේම අවට ගම්මානයන්හිද ජල බිඳක අපේක්ෂාව මුදුන්පත් කරනු ඇති. එංගලන්තයේ බැසිල්ටන් මහමෙවුනාව භාවනාසපුවේ දායක පිරිසගේ නොමත අනුග්‍රහය මෙම ජලපිරිපහදු මධ්‍යස්ථානය වෙනුවෙන් ලැබෙද්දී ශ්‍රද්ධා පිවිතුරු පැන්පූජා පුණ්‍ය ව්‍යාපෘතිය සමගින් එක්ව සිටින සැමද සිහිපත් කළ යුතුමය. වැඩම වදාළ මහා සංඝරත්නයන් අවසරයි. විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ ලංකාවේ වේගයෙන් වකුගඩු රෝගය පැතිර යමින් පවතින කාලයේදී විශේෂයෙන්ම මේ රජරට ප්‍රදේශය පුරා බොහෝ දෙනෙකු දහසකුත් සංඛ්‍යාත පිරිසක් වේගයෙන් මේ රෝගය විසින් බිලිගනිද්දී එයට පිළියමක් පිණිස තමයි මේ පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය ආරම්භ කරන්නට යෙදුනේ. ඒ 2014 වර්ෂයේ. එදා පටන් අද වෙනතුරු මහමෙවුනා භාවනාසපුව ශ්‍රද්ධා මාධ්‍යජාලය ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශය කියන මේ අංශයන් එකතු වෙලා තමයි මේ උදාර පින්කම තවදුරටත් පවත්වාගෙන යමින් සිටින්නේ. පින්වත්නි, විශේෂයෙන් අපි ඔබට සිහිපත් කළ යුතුයි පිරිසුදු පානීය ජලය පානය කිරීම තුළ අපිට යම් කායික නිරෝගී බවක්, කායික සුවයක්, ලෙඩ දුක් වලින් අත් මිදීම පිණිස උපකාරී වෙන ශක්තියක් ඒ පිරිසිදු පානීය ජලයෙන් ලබා දෙනවා. ඒකයි මේ පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියේ අප නම යොදලා තියෙන්නේ. තේමාව වන්නේ මේ දන් දෙන්නේ ජීවිතයයි. මොකද අපි දකිනවා සමහර ගම්මාන වලට ගියාම සමහර ගම් පිටින් ගත්තම හැම පවුලකම පාහේ එක්කෙනෙක් දෙන්නේ කකුල් රෝගයෙන් මරණයටපත් වෙලා. සමහර ගම්මාන තියෙනවා හැම පවුලකම එක වකුගඩු රෝගියෙක් ඉන්නවා. එතකොට එබඳු අවාසනාවන්ත අභාග්‍ය සම්පන්න තත්ත්වයකට අපේ රටේ බොහෝ ප්‍රදේශයන් මේ වෙනකොට පත් වෙලායි තියෙන්නේ. අපි 2014 වර්ෂයේ පටන් ගද්දි මේක බොහෝම තදර තිබුණේ රජරට ප්‍රදේශයේ. එතකොට රජරට ප්‍රදේශයේ අනුරාධපුරය, පදවිය මේ ආදී මැදවච්චිය මේ ප්‍රදේශවල තමයි බොහෝ ජලපිරිපහදු එකක ඉදි වුණේ. ඊට පස්සේ දැන් අපි මේ දවස්වල කරනවා ඌව පළාතේ අම්පාර, මොණරාගල, බිබිල ප්‍රදේශවල. දැන් අපට ආරංචි වෙනවා දැන් වේගයෙන් වකුගඩු රෝගීන් වාර්තා වෙනවා කියලා දකුණු පළාතේත්. ඉතින් කෙසේ හෝ කාගේ හෝ වරදින් ඒ කියන්නේ දුරදිග නොබැලීමේ සහ තමන් බොහෝ දෙනෙක් තමන්ගේ ළඟ වාසිය තකා ගත් තීරණ නිසා අවුරුදු 20-30 ගානක් තිස්සේ මේ මහ පොළොව මුළුමනින්ම පාහේ දැන් දූෂණයට ලක් වෙලා. එය මහත් අවාසනාවන්ත ලෙස ලාංකීය ජනතාවකින්
ඈත් වෙන්නට පටන් ගත්තේ මිනිසුන් ධර්මයෙන් ඈත් වීමත් එක්කමයි. අපි ගත්තොත් එහෙම භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ නමක් ලෙස එකම බුද්ධ වචනයක්වත් එකම දහම් පදයක්වත් දේශනා කරන්නට මත්තෙන් මේ ලෝකයට භාග්‍යතුන් වහන්සේ කියා දුන්න අපූර්වම පාඩම තමයි කෙලෙහි ගුණ දන්නා බව. සම්මා සම්බුද්ධත්වයට පත් වුණ බෝධීන් වහන්සේට සති 7ක් පූජෝපහාර දක්වමින් අනිමිස ලෝචන පූජාව දක්වමින් රුවන් සක්මනේ යෙදෙමින් ධ්‍යාන භාවනාවේ යෙදෙමින් ඒ බෝධි මූලයේ තුල උතුම් බෝධිය පූජනීයත්වයට පත් කළේ තමන්ට සෙවන සලසපු ඒ අසතු රුක්ෂය ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත පිරිසගේ වන්දනාමානයට පාත්‍ර කරමි. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, ඒ කියන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විසින්, අපේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකයට ප්‍රථමයෙන්ම කියා දුන්න දේ තමයි කෙලෙහි ගුණ දන්නා බව. අද අපේ වේගෙන් ඈත් වෙලා ගිය අපට මතක නැති තරමට මේ කෙලෙහි ගුණ දන්නා බව අමතක වෙලා. ඉතින් මේ අවාසනාවට හේතුුනේ ධර්මයෙන් ඈත් වීමමයි. දැන් අපි ගත්තොත් එහෙම බුදු දහම නිසා තමයි බෞද්ධ සංස්කෘතිය කියන එක පැන නැගුණේ. දැන් ඔබ ගත්තොත් එහෙම අපේ ලංකාවේ බෞද්ධ සංස්කෘතිය එක විදිහක්. ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතිය ගත්තොත් තව විදිහක්. තායිලන්තයේ බෞද්ධ සංස්කෘතිය ගත්තොත් තව විදිහක්. බුරුමේ බෞද්ධ සංස්කෘතිය ගත්තොත් තව විදිහක්. චීනයට ගියාම චීනි බෞද්ධ සංස්කෘතිය තවම විදිහක්. වියට්නාමේ වෙනම විදිහක්. ඒතර හැබැයි සංස්කෘතියෙන් වෙනස් වුණාට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ එකයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ධර්මයේ එකයි. ඒ නිසා අවාසනාවකට අපට සිද්ධ වෙච්ච දේ තමයි සංස්කෘතියට බොහෝ සමීප වුණාට මිනිස්සු ධර්මයෙන් ඈත් වෙන්න පටන් ගත්තා. සංස්කෘතිය අර්ථවත් වෙන්නේ ධර්මයේ හිත්වල බැහැගෙන ඒ කටයුත්ත කළොත්. දැන් මල් වට්ටියක් පූජා කරද්දී මල් වට්ටිය පූජා කරන එකේ අර්ථය, එයාට ලැබෙන පින, එයාට ලැබෙන ආනිසංසය, මහත්ඵල මහානිසංස වෙන්නේ අවබෝධයෙන් යුක්තවම ඒ මල් වට්ටිය පූජා කළොත්. නේ අපි කියන්නේ මේ මල් පරවෙලා යන්නාසේ මේ ජීවිතයේ අනිත්‍ය දකිනවා. මේ පුදන මල් පරවෙලා යන්නාසේ ජීවිතේ අනිත්‍ය වෙලා යනවා, වයසට යනවා, ලෙඩ වෙනවා. ඒ සිහිපත් කරගත් අපේ මුතුන් මිත්තෝ. අද වයසක අම්මලා මල් වට්ටියේ තියෙන පුතේ ෆොටෝ එකක් ගහපන් කියමින්. වයසක අම්මලටවත් අද මතක නෑ මොකද්ද මේ තමන් සිද්ධ කරන්නේ කියලා. ඒකයි මම කිව්වේ දැන් සමහර වෙලාවට අපිට අත්දකින්න ලැබෙනවා සමහර පින්කම් සංවිධානය කරනවා. පින්කම් සංවිධානය කරලා අවසන් වෙද්දී මෙන්න මේ හොඳට හිටපු මිනිස්සු සමහරට තරහ වෙලා. ඇයි කියලා බැලුවම සමහර වෙලාවට අනේ මං හිතුවේ මට මුලින්ම බුද්ධ පූජා ට්‍රේ එක දෙයි මට දුන්නේ නෑ මං යනවා ආයෙන්නේ. එහෙනම් පින්වත්නි අනුබෝධයෙන් යන්නා වූ ගමනක් අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වෙන්නේ අවබෝධයෙන් යුක්තව යන ගමනක්. ඒ නිසා අපට වෙන කවමදාකටවත් වඩා අපට අපි ගැන හිතන්නට සිද්ධ වෙනවා අපේ ඇත්තටම ක්‍රියාව, අපේ වචනේ, අපේ සිතුවිලි කොයි වගේද කියන එක පිළිබඳව. අපිට බාහිර ලෝකයේ මිනිසුන් ගැන කතා බහක් අවශ්‍ය නැහැ. අවාසනාවකට අපි කරන්නේ හැමතිස්සෙම ඒක. ප්‍රවෘත්ති බැලුවත් පත්තරයක් ගත්තත් බොහෝ වෙනා කතා කරන්නේ අහවලා හරියට කරන්නේ නැහැ නේ. මෙහි අහවලා අරක කරන්නේ නැහැ නේ. මෙයාට මේක මෙහෙම කරන්න තිබ්බනේ. විවිධාකාර විදිහට අනුන්ව විවේචනය කරන්නත්, අනුන්ට ගරහ කරන්නත්, අනුන්ගේ අඩුපාඩු දකින්නත් මේ ඇස්, මේ කන් පුදුමාකාර විදිහට දවස පුරාම හුරු වෙලා. නමුත් අපගේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ වෙනත් අර්ථයකින්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පින්වත්නි තමන්ව
හඳුනා ගැනීමක්. ඒකයි භාග්‍යතුන් වහන්සේ ලස්සන නමක් දුන්නේ ඒකට දහම් කැඩපත. ධර්මයේ කියන්නේ ජීවිතේ හඳුනා ගන්න කැඩපතක්. ධර්මයේ කියවන්න, ධර්මයේ හදාරන්න, ධර්මයේ අහන්න තමන්ට ප්‍රකට වෙන්න ඕනේ තමන්ගේ අඩුපාඩු. ඒ අඩුපාඩු හදාගන්න උවමනාවක් තියෙන්නත් ඕනේ. ඒ අඩුපාඩු දැනත් ඒ අඩුපාඩුවක් කියලා වරදක් කියා දැනත් අකුසලයක් කියා දැනත් පවක් කියා දැනත් අපි ඒ දේ යෙදෙනවා නම් ඔබ බුද්ධ ශාසනයෙන් බොහෝ ඈත වාසය කරන කෙනෙක්. ඉතින් ඒ නිසා අපිට ඉතිහාසයක් තිබුණා හොඳ. අපි ඉතිහාසය ගැන ඔබ බොහෝ දෙනෙක් දන්නවද? අපි ගත්තොත් ලංකා ඉතිහාසය තුළ ලංකාව බබලපු යුගය අනුරාධපුර යුගයයි. වෙන මොකවත් නිසා නෙවෙයි. ධර්මයේ බබලිච්ච යුගය. ධර්මයේ මිනිස්සුන්ගේ ජීවිතවලට සම්බන්ධ වෙච්ච යුගය. ඉතින් ඒ නිසා පින්වත්නි මේ දහම් කරුණු ටික පවසන්නේ තවදුරටත් ඔබේ ජීවිතේ ආයුෂ අපි දන්නේ නැහැ කවද ඉවර වෙලායිද කියලා. දැන් මෙතන ඉන්නවා විවිධ වයස් සීමාවල ඉන්න කට්ටිය. අපි කිසිම කෙනෙකුට ස්ථිර සහතිකයක් නැහැ. අද රෑ රාත්‍රී නිින්දට ගියාම උදේ හැරෙනොමයි කියලා. ඔබේ හිතේ තියෙනවා ප්ලෑන් ගොඩක්. අපේ හිතේ තියෙනවා දැන් අපිත් කියනවා හිත මේව කරනවා අපි. අනිද්දා මේව කරනවා. ලබන සතියේ මෙහෙමයි කරන්නේ. ලබන මාසෙ මේ දේවල් කරන්න ඕනේ. අපේ ෂෙඩියුල් එකක් තියෙනවා. නමුත් අපිට ස්ථිර සහතිකයක් නැහැ ඇත්තටම. අද රෑ නිින්දට යන්නවත් පුළුවන්ද කියලා. අපේ ජීවිත හරියට අර බිත්තර වගේ සුළු දෙයකින් කැඩලා බිඳලා සුණු වෙලසුල්ලා යනවා. එහෙම තියෙන ජීවිතවල අපිට මේ ආඩම්බරයෙන් උද්දච්චකමින් වාසය කරන්න තරම් වෙලාවක් නැහැ. අන් අයගේ අඩුපාඩු හොය අන් අයට දොස් කිය අන් අයගේ වැරදි හොයා අන් අය මෙහෙම කරා නම් හොඳයි කියා මේ කාලය කාදමන වෙලාවක් නෑ අපිට. අවාසනාවට අපිට ඒක තේරෙන්නේ නෑ. ඉතින් ඒ නිසා පින්වත්නි කායික සුවය ඇති කරලා දීමට උපකාරී වෙන මේ ජල පිරිපහදු ඒකකයෙන් ලබා ගන්නා වූ පිරිසුදු පානීය ජලය ඔබට උදව්වක් වේවි. ඒ සඳහා සම්බන්ධ වුණ වෙහෙස මහන්සි වුණ උදව් උපකාර කළ බොහෝ පිරිසක් මෙතන සිටිනවා. මූලිකත්වයේ ගත්ත ඒක සම්බන්ධීකරණය කළ බොහෝ පිරිසක් ඉන්නවා මෙතන. එතකොට දැන් අපේ එංගලන්තයේ වාසය කරන පින්වතුන් මේක පසුවට නරඹාවි මේ වැඩසටහන. ඒතර ඔවුන් ඒ දේත් අනුමෝදන් වෙනවා. හැබැයි ඔබ සියලු දෙනා මතක තබා ගත දෙයක් තමයි අපි හැමදෙනාම විශ්වාස කරන අපි හැමදෙනාම දන්න සැක රහිත කාරණයක් තමයි අපට කායික සුවයට වඩා වැදගත් වෙන්නේ මොන සුවේද? මානසික සුවය. දැන් මේ පින්කමත් යම් මානසික සුවයකුත් ඇති කරලා දෙනවා. දැන් සමහර වෙලාවට සමහර අම්මලා තාත්තලා බියෙන් ඉන්න අපේ දරුවන්ගේ අනාගතේ මොන වගේ වේද දන්නේ නැහැ. සමහර වෙලාවට එදිනදා වතුර ටික මේ කඩෙන් අරගෙන ඉන්න තරම් වත්කමක් ධනයක් නෑ. සමහරට දැනම අර අපිරිසුදු පානීය ජලය ලෙඩ වෙනවා කියලා දැනම පානීය කරන මිනිසුන් අපිට මුණ ගැහිලා තියෙනවා. සමහර වෙලාවට ඊට අමතරව අපි ගත්තොත් ලෙඩ හැදුන අය. ඔබ දැකලා ඇති දැන් සමහරට වග්ගෝඩරේ හැදුනට පස්සේ ටිකක් උස්සන්න වෙද්දී ඊට පස්සේ ඩයලිසිස් කරන්න සතියේ දෙපාරක් එක්කන් යන්න ඕනේ. ඊට පස්සේ විශාල මුදල් වැය වෙනවා ඊවට රෝහල් වලට ගමන් කරන්න. ආයෙ ගෙවල් වලට එන්න ඊට පස්සේ වැඩප්පලක් කරගන්න බෑ. මේ විදිහේ පුදුමාකාර කටුක අමිහිරි අත්දැකීම් දරන ජීවිත ඕන තරම්. හැබැයි මේ සියල්ල අතරේ අපිට නැවත පසක් කර දෙන්නේ නැවත මතක් කරන්නේ මේ සසර දුකයි කියන කාරණයමයි. මේ සසර දුකයි කියන කාරණයමයි. මනුස්ස ලෝකය කියන්නේ දුක්ඛිත සසරේ අපි ලැබපු සුළු විරාමයක්. ස්වල්ප වේලාවක්. මේ අවුරුදු 60 70 80 කියන්නේ මහ ලොකු කාලයක් නෙමෙයි. අපි දකින විදිය, අපි බලන විදිය, අපි විමසන විදිය පටුනම් තමයි අපිට හිතෙන්නේ මේ අවුරුදු 20 30 40 බොහෝ පුළුල් කාලයක් කියලා. මේ සියල්ලෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න මහන්සි ගත්තේ අපේ ජීවිතවල අපි උරුම කරගත්ත දේ. 아무තු දෙයක් නෙමෙයි.
අපි හිතාගෙන ඉන්න එක තමයි අමුතු එක. අපි හිතාගෙන ඉන්න එක තමයි වැරදි දේ. භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ අපේ ජීවිතයේ සත්‍ය ස්වභාවය. ඒ නිසා මේ අවස්ථාව මගහැරුණොත්, මේ අවස්ථාව තුළ ඔබ ජීවිතේ කුසල් දියුණු කරගත් නොගත්තොත්, පින් දහම් ජීවිතේ දියුණු නොකරගත්තොත්, ගුණ දහමින් ජීවිතේ පෝෂණය නොකරගත්තොත් ආයි අවස්ථාවක් ලැබී කියන එක පිළිබඳව විශ්වාසයක් තියාගන්න එපා. නොච්චියාගම ඉට්ටිකුලම ප්‍රදේශයේ මේ ඉදිකරනු ලැබූ 94 වන මේ ජලපිරිපහදු ඒකකයේ සඳහා මූල්‍යදායකත්වයේ දරූ එංගලන්තයේ බැසිල්ඩන් මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ රමණි ගුණසේකර, කීත් ගුණසේකර, ක්‍රිස් ගුණසේකර, ඩේලියා ඩයස්, තිලානි රණසිංහ, ලාල් රණසිංහ, එස්.එම්. විජේවර්ධන, සුජාතා විජේවර්ධන, ශිරානි මුණසිංහ, සරත් කැටංගොඩගේ, දීපා කැටංගොඩගේ, සම්පත් සූර්යාරච්චි, දීපා චම්පා සහ ලාලනී වික්‍රමසේකර කියන මේ සියලුම මහත්ම මහත්මීන්ටත් ඒ වගේම ඒ සියලු දෙනා නියෝජනය කරමින් අද මේ පින්කමට සම්බන්ධ වන සුනිල් විජේවර්ධන මහත්මයා, සරෝජනී විජේවර්ධන මහත්මිය, චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය, ලල්නි වික්‍රමසේකර මහත්මිය ඇතුළු ඒ පවුල්වල සෑම සියලු දෙනාටම මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්තා. සිදු කරන්නා වූ ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිසත්, ගෞතම බුදු සසුන තුළ උතුම් ධර්ම අවබෝධ කිරීම පිණිසත් මේ සියලු පින් හේතු උපකාර වේවා. සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම මේ ජලපිරිපහදු ඒකකයේ ඉදිකිරීම සඳහා සම්බන්ධීකරණය කටයුතු කරමින් බොහෝ සෙයින් වෙහෙස මහන්සි වුණ, ඒ වගේම ඒ සඳහා බොහෝ කැපවී ක්‍රියා කළ නොච්චියාගම සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.කේ.සී. විජේරත්න මහත්මියටත්, ඒ වගේම ඉට්ටිකොළම සංවර්ධන නිලධාරිණී ශ්‍රියානි කුසුම් චන්ද්‍රසේන මහත්මියටත්, ඉට්ටිකොළම ග්‍රාම නිලධාරී එච්.එම්. නන්දන පියදාස මහත්මයාටත්, ඒ වගේම මේ සඳහා සහාය වුණ, ශ්‍රමයෙන් දායක වුණ, තමන්ගේ කාලය කැප කළ සෑම සියලු දෙනාටම මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. විශේෂයෙන්ම අපගේ මාතෘ භූමියට අග්‍ර අයුරින් සේවා සපයන්නටත්, ගෞතම බුදු සසුන තුළ උතුම් ධර්මාභෝධයෙන් සැනසෙන්නටත්, කායික මානසික සැප සැහැල්ලුව පිණිසත් මේ සියලු පින් හේතු උපකාර වේවා. සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ ජලපිරිපහදු ඒකක නඩත්තු කරමින්, ඒ රැක බලා ගනිමින් ඉදිරියට පවත්වාගෙන යෑමේ භාර දූර කටයුත්ත බාරගෙන ඉතාමත් උසස් අයුරින් සිදු කරන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින්. ඉතින් මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් රංජන් ළමාහේ වගේ මැතිතුන් ඇතුළු ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලුම මහත්මීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යජාලයේ සියලුම දරුවන්ටත්, ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන් විදුලිය පවත්වාගෙන යාම පිණිස උපකාර කරන ධර්මදාන සමාජික පින්වතුන් සෑම සියලු දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයේ සියලුම දරුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සිදු කරන්නා වූ ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගෞතම බුදු සසුන තුළ උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඉතින් මේ පින්කම සඳහා සම්බන්ධ වුණ ඉට්ටිකුලම ප්‍රදේශයේ මේ ග්‍රාමවාසී ඔබ පින්වතුන් හැම දෙනාටමත්, මේ ගමේ ජීවත් වෙන පුංචි දුවදරුවන්, වැඩිහිටි තරුණ හැම දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම ලබත්වා. විශේෂ කාරණයක් සිහිපත් කරනවා අවසන් කරන්නට මත්තෙන් මේ ජලපිරිපහදු ඒකකේ ලබා දෙන්නා වූ සෑම ජල ලීටරයකින්ම 750ක මුදලක් අය කරනු ලබනවා. ඒ ලබාගන්නේ මේ ජලපිරිපහදු ඒකකේ නඩත්තු කටයුතු සඳහායි. දැන් ඔබ දන්නවා මේ එක ජලපිරිපහදු ඒකකයක් ඉදි කරන්න ලක්ෂ 13මාරක මුදලක් වැය කරනවා. ඒ ලක්ෂ 13මාරම මුදල සම්පූර්ණයෙන්ම දායකත්වයේ ලබා දෙමින්
පිනක් රැස් කර ගැනීමේ අරමුණින් තමයි මේ මුදල් වියපැහැදම් කරන්නේ. ඒ නිසා මේ පුණ්‍ය ව්‍යාපෘතියේ කිසිම ලාභ අරමුණු අපේක්ෂාවක් නැහැ. මොකද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙලා ඉන්නේ ඔවුනුත් ස්වේච්ඡාවෙන්. එතකොට මේ 750 මුදලින් තමයි මේ ජල විදුලි බිල්පත් ගෙවමින් ඊළඟට අවශ්‍ය ලුණු ලබා දෙමින් මාස්පතා ඊළඟට විශේෂයෙන්ම මේ රිවර්ස් ඔස්මොසිස් කියන තාක්ෂණය තුළ ඔය බැරලෝහ වර්ග සියල්ලම මනාකොට ප්‍රේරණය වෙනවා. ඒතර පින්වත්නි මේකේ භාවිතා කරන ෆිල්ටර් ಜಾති දෙකක්. එකක් තියෙනවා ප්‍රී ෆිල්ටර් කියලා. අනිත් එක තියෙනවා මේන් ෆිල්ටර් එක. එතකොට ඒවා කාලයෙන් කාලයට වතුරේ ස්වභාවයට අනුකූලව ඒවා අලුතින් යොදන්න ඕනේ. එතකොට තමයි නියමාකාරයෙන් ඒ ජල ප්‍රේරණය වෙන පිරිසුදු කරන කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් ප්‍රධාන ෆිල්ටර් එකේ අලුතෙන් යොදන්නට උනොත් ඒක ලක්ෂ ගානක මුදලක් වැය වෙනවා. ඒක අලුතෙන් යොදන්න. ඉතින් ඔය ඔක්කොම කටයුතු මේ වෙනකන් දැන් මේ 94 වෙනි ජල පිරිපහදු ඒකකයේ 2014 ආරම්භ කළ ජල පිරිපහදු ඒකකයේ ඉඳලා මේ වෙනකන් සියලු ජල පිරිපහදු ඒකක නඩත්තු කරගෙන පැවතෙන්නේ ඒ ක්‍රමවේදයටයි. ඉතින් ඒක බොහෝ දිනකට බරක් නැහැ. පීඩාවක් නැහැ. මොකද ඔබ දන්නවා දැන් කඩේ ලීටර් භාගය විකුණන්න තියෙන්නේ 35ක් 40ක් වෙනවා මං හිතන්නේ. එතකොට ඔබට සමහරලාට ළඟට මං හිතන්නේ සමහරලාට මේ ප්‍රදේශවල බවුසර වලින් අරන් එනවා. ඒත් මං හිතන්නේ 1.52ක් විතර වෙනවා. ඉතින් එහෙම තියෙද්දි මේ 750 මුදල් ලබා ගන්න අර නඩත්තු කටයුතු නිසා විතරයි. ඉතින් නැත්තම් අපිත් බොහොම කැමති අර මේක නොමිලේ ලබා දෙන්න. එහෙම වුණොත් මේක ක්‍රමානුකූලව බොහෝ කලක් රැගෙන යන්න බෑ. ඒ නිසා තමයි මේ බඳු දෙයක් ඔබට සිහිපත් කරන්නේ. ඔබේ ගමේ ප්‍රදේශයේ ජීවත් වෙන අයටත් ඒ කාරණේ සිහිපත් කරන්න. අද දින ශ්‍රද්ධා නාලිකා මගින් ක්‍රියාත්මක කරන මේ ජල ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබා දීම සිදු කරනු ලැබුවේ මාගේ බිරිඳගේ සහෝදරියත් ඒ දරු දෙදෙනාත් ඒ හිතවත් පිරිසක් විසින්. ඉතින් ඒ වෙනුවෙන් අද දින මේ අවස්ථාවට සහභාගී වීමට අපට අවස්ථාව ලබා දීම ගැන ඒ ව්‍යාපෘති කටයුතු කරන සියලුම නිලධාරි මහත්තුරුන්ට මාගේ අවංකාතර ස්තුතිය මේ අවස්ථාව පුද කර සිටිනවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. මෙම එරිපහදු කළ මේ ජල ව්‍යාපෘතිය ලබා දීම ගැන අපි බොහොම සතුටින් ඉන්නවා. මොකද පහුගිය කාලවල ෆිල්ටර් දෙකක් ගමට හාවි කරලා තිබුණා. නමුත් කාලය ඇවෑමෙන් ඒක අභාවයට ගියා. අපිට මේ වගේ ජල ව්‍යාපෘතියක් ලබා දීම ගැන මේට සහභාගී වුණ මේ සම්බන්ධව ක්‍රියා කළ ඒ සියලුම දෙනාට අපි අවංකව ආදර ස්තුතිය පුද කරනවා. මනුසත් කමේ සත්කාර තවදුරටත් ශ්‍රද්ධා සමාජ සත්කාරයෙන් දිගහැරෙද්දී එකී සත්කාරයන්හි පිවිතුරු පැන් පූජාව තවදුරටත් දියවර අපේක්ෂිත සැමට සරණක්මය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට SCO YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ ඔබන්න.